සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක බාරකාර අරමුදල් ගැලපීම. උසස් පෙළ ගිණුම් කරන විෂය හදාරන සිසුවෙකු වශයෙන් දැනගත යුතු ඉතා වැදගත් විෂය කොටසක් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මූල්‍ය ප්‍රකාශ ගැලපීම තුලත් 13 වන වසරේදී ඉගෙනුම ලබන කළමනාකරන ගිණුම් කරන්නට අදාළවත් අප අවස්ථා දෙකකදී මෙම වැටුප් හා වේතන සම්බන්ධවත් EPF හා ETF සම්බන්ධවත් ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මම මෙහිදී බලාපොරොත්තු වන්නේ මූල්‍ය ගිණුම්කරණයේ තුලදී එනම් මූල්‍ය ප්‍රකාශ තුලදී සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක බාරකාර අරමුදල් ගලපන්නේ කෙසේද යන්න ඉගෙනීමට ලක් කිරීමයි. මෙහිදී ඊට වැදගත් දෙයක් තමයි අපි මතක තියාගන්න ඕන. අභ්‍යාසයේ තුලදී අපිට මෙම ගැළපීම් නැත්නම් මෙම ගැටලුව ලැබෙන ආකාරයකින් එකට වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ගැළපීම විසඳන ආකාරයකින් එකට වෙනස් වෙන්න පුළුවන්. එහිදී කුමන ආකාරයට මෙම ගැළපිල්ල විසඳනවාද යන්න තීරණය කිරීමට මේ හා සම්බන්ධ දැනුම ඒ කියන්නේ EPF හා ETF සම්බන්ධ වටපිටාවත් ඉගෙනගෙන තිබීම අපිට ඉතා වැදගත් දෙයක්. සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක බාරකාර අරමුදල් යනු පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් නොලබන සේවකයන්ට ඔවුන්ගේ විශ්‍රාම සුවය ගත කිරීම සඳහා ලබා දෙනු ලබන ගෙවීමක්. මේ සරලවම අපි දැක්වුවොත් යම් කිසි ඉතිරි කිරීමකට සමානයි. එනම් යම් සේවකයෙක් තමන් යම් ආයතනයක සේවය කරන කාලය තුලදී ඔහුගේ වැටුපෙන් යම් කොටසක් සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවක බාරකාර අරමුදල සඳහා අඩු කරනු ලබනවා. එවිට එම් සේවකයා විශ්‍රාම ගිය පසු ඔහුගේ විශ්‍රාම ජීවිතය ගත කිරීමේදී ඒකවර ලබා ගන්න පුළුවන්. මුලින්ම බලමු අර්ථසාධක අරමුදල් කියන්නේ කුමක්ද? එය කෙසේද වන්නේ කියලා. සේවක අර්ථසාධක අරමුදල් එහෙම නැත්නම් අපි කියනවා EPF කියලා. සේවක අර්ථසාධක අරමුදල් එහෙම නැත්නම් EPF කියලා කියන්නේ යම් කිසි සේවකයෙකුත් එම සේවකයා සේවය කරන ආයතනයේ විසින් කරනු ලබන එකතු කිරීමකුත් වශයෙන් ඔහුගේ විශ්‍රාම ප්‍රතිලාභය ලබා දීමට ඔහුට කරන ගෙවීමක්. එනම් ඔබ යම් ආයතනයක වැඩ කරන විට දල වශයෙන් අවමෙන් 108ක් ඔබේ වැටුපෙන් අඩු කරනු ලබනවා. ඊට අමතරව ඔබ සේවය කරන ආයතනයේ විසින් ඔබගේ වැටුපට අමතරව 112ක් ඔබ වෙනුවෙන් ගෙවනු ලබනවා. ඔබේ වැටුපෙන් අඩු කරන 108ක් ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ ගෙවනු ලබන 112ක් යන මේ දෙකම එකට එකතු කර ඔබගේ අරමුදලට හැම මාසකදීම බැර කිරීමක් මෙහිදී සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඔබගේ වැටුප රුපියල් ලක්ෂයක් හිතන්න. ඔබගේ වැටුප රුපියල් ලක්ෂයක් නම් ඉන් 108ක්. ඒ කියන්නේ රුපියල් 8000ක මුදලක් ඔබගේ පඩියෙන් අඩු කරනු ලබනවා. එම අඩු කරන රුපියල් 8000 අඩු කර ඉතිරි වන 92000 පමණයි ඔබට වැටුප් වශයෙන් ලැබෙන්නේ. ඊට අමතරව ඔබේ වැටුප ලක්ෂයක් නිසා ඔබ සේවය කරන ආයතනය විසින් 112ක් මේ සඳහා ගණනය කර ඒ කියන්නේ රුපියල් 12000ක මුදලක් ගණනය කර ඒ 12000ත් ඔබගේ වැටුපෙන් අඩු කරපු 8000ක් කියන දෙක එකතු වෙනම් 20000ක් හැම මාසකදීම සේවක අර්ථසාධක අරමුදල වෙත ගෙවනු ලබනවා. මෙම සේවක අර්ථසාධක අරමුදල පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තුලයි. ශ්‍රී ලංකා මහ බැංකුව තුල සේවක අර්ථසාධක අරමුදල් වල ඔබේ නමින් ගිණුමක් තියෙනවා. ඒ ගිණුමට මෙම රුපියල් 20000 බැර කරනු ලබනවා. එමෙන්න ETF එසෙත් නැත්නම් සේවක බාරකාර අරමුදල් මතක තබා ගන්න මෙම ETF සඳහා දායක වන්නේ ඔබ සේවය කරන ආයතනය පමණයි. එනම් ඔබේ වැටුපෙන් කිසිදු අඩු කිරීමක් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුල සේවක බාරකාර අරමුදල් සඳහා දල වශයෙන් නැත්නම් අවමය 3ක් ඔබේ වැටුපෙන් අඩු කරනු ලබනවා. ඔබේ වැටුප ඉහත ආකාරයට ලක්ෂයක් ලෙස අපි සිතුවොත් ඒ ලක්ෂෙන් 3ක් ඒ කියන්නේ රුපියල් 3000ක ප්‍රමාණයක් හැම මාසකදීම සේවක බාරකාර අරමුදලට යවනු ලබනවා. මෙයත් ඔබට විශ්‍රාම ගිය කාලයකදී නැවත ආපසු ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි යම් අවබෝධයක් මෙහිදී EPF හා ETF පිළිබඳ ලබා ගත්තා. අපි ඊළඟට යමු වන්නේ සේවකයාගේ වැටුප සකස් වෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ ඉතාමත් වැදගත් වේවි මෙම අර්ථසාධක හා බාරකාර අරමුදල් ගැලපීමේදී.
දරුවන් විසින් දැනගත යුතු ප්‍රධාන දේ වන්නේ සේවකයාගේ වැටුප සකස් වෙන්නේ කෙසේද යන්නයි. ඕනෑම සේවකයෙකුට ලබා දෙන අවම වැටුපක් පවතිනවා. එම වැටුපට අපි කියනවා මූලික වැටුප, එහෙම නැත්නම් බේසික් එක කියලා. ශ්‍රී ලංකාව තුළ සේවය කරන සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10000ක් විය යුතු බව ශ්‍රී ලංකා රජය විසින් තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ඔබ යම් ආයතනයක සේවය කරනවා නම් පෞද්ගලික වේවා රාජ්‍ය වේවා අවම වශයෙන් ඔබට රුපියල් 10000ක ප්‍රමාණයක්වත් ලැබිය යුතුයි. හරිද? එහෙනම් ඊට වඩා අඩු වැටුපක් ලැබෙන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. මොකද එය නීතියට පටහැනි. අවම වශයෙන් ඔබට රුපියල් 10000ක වැටුපක් ලැබෙන්න ඕනේ. ඒ ආයතනයෙන් ආයතන වෙනස් වෙන්න පුළුවන්. අවම වැටුප එහෙම නැත්නම් මූලික වැටුපට අපි කියනවා ඉංග්‍රීසියෙන් බේසික් එක කියලා. ඊළඟට මේ මූලික වැටුපට යම් යම් දීමනා එකතු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් අතිකාල දීමනා. අතිකාල දීමනා කියන්නේ ළමයි තමන් වැඩ කළ යුතු નિયમિત පැය ප්‍රමාණය ඉක්මවා වැඩ කරන පැය සඳහා ගෙවනු ලබන අමතර ගාස්තුව. ඊළඟට දිරි දීමනා. ඊට අමතරව තියෙනවා ප්‍රසාද දීමනා. මේ වගේ දීමනා ආයතනෙන් ආයතන වෙනස් වෙන ආකාරයට ගමන් දීමනා, ජීවන වියදම් දීමනා යන ආදී විවිධ දීමනා තියෙන්න පුළුවන්. මෙම දීමනා සියල්ල ඔබගේ වැටුපට එක් වුණාට පස්සේ ඔබගේ මුළු වැටුප සකස් වෙනවා. එම මුළු වැටුපට අපි කියනවා දල වැටුප කියලා. එහෙනම් සේවකයා විසින් යම් ආයතනයක සේවය කිරීමෙන් උපයා ගන්නා මුළු වැටුප අපි හඳුන්වනවා දල වැටුප කියලා. මම මුලින්ම කිව්වා මූලික වැටුප ගැන. මූලික වැටුප කියන්නේ ඔබට ලබා දෙන අවම වැටුප. අපි දල වශයෙන් හිතමු උදාහරණයක් විදිහට 50000ක් කියලා. ඔබගේ බේසික් එක 50000යි නම් ඊට අමතරව ඒට දීමනා ටිකක් එකතු වෙනවා. දීමනා අතිකාල, දිරි දීමනා, ප්‍රසාද දීමනා වෙන්න පුළුවන්. අපි ගමු අතිකාල දීමනා රුපියල් 20000ක් ලෙසත්. දිරි දීමනා සහ ප්‍රසාද දීමනා 15000ක් ලෙසත්. මේ සියල්ල එකතු වූ විට ඔබගේ මුළු වැටුප සකස් වෙනවා රුපියල් ලක්ෂයක්. ඒකට අපි කියනවා දල වැටුප. ඔබ ආයතනයෙන් උපයාගත් මුළු වැටුප එහෙම නැත්නම් දල වැටුප ලක්ෂයක් වුණාට එම ආයතනය විසින් කිසි විටක ඔබට මෙම දල වැටුප ගෙවනු ලබන්නේ නැහැ. ඒකට හේතුව ඔබගේ වැටුපෙන් අඩු කළ යුතු ගෙවීම් කිහිපයක් තියෙනවා. අපි අර ඉස්සලා කතා කරපු ආකාරයට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඔබගේ වැටුපෙන් මුලින්ම EPF අඩු කළ යුතුයි. සේවකයාගේ වැටුපෙන් අවමය 108ක් EPF සඳහා අඩු කළ යුතු වෙනවා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා උදාහරණේ වගේම ඔබගේ වැටුප ලක්ෂයක් නම් ඒ ලක්ෂයට 108ක් ඒ කියන්නේ 8000ක ප්‍රමාණයක් ඔබගේ වැටුපෙන් අඩු කරනවා. ඊට අමතරව ඔබ ආයතනයෙන් ණය වාරික අරගෙන ණය අරන් තියෙනවා නම් ඒ ණය සඳහා ණය වාරික ඊට අමතරව ඔබ ආයතනයෙන් වැටුප් අත්තිකාරම් අරන් තියෙනවා නම් ඒ වැටුප් අත්තිකාරමුත් වැටුපෙන් අඩු කරනු ලබනවා. මෙවැනි අඩු කිරීම සියල්ල අඩු කර ඉතිරි වන වැටුපට අපි කියනවා සුද්ධ වැටුප කියලා. net salary. මෙම සුද්ධ වැටුප තමයි සේවකයන්ට මුදලින් ගෙවනු ලබන්නේ. සුද්ධ වැටුප කියලා කියන්නේ සේවකයාගේ අතට ලබා දෙන වැටුප නැත්නම් සේවකයාට මුදලින් කරනු ලබන වැටුපයි. එහෙනම් මෙම උදාහරණයේදී මම ඔබට වැටුප් වර්ග තුනක් ගැන කියලා දුන්නා. එකක් මූලික වැටුප, සේවකයාට ගෙවන අවම වැටුප, බේසික් එක. ඒකට දීමනා ටික එකතු වුණාට පස්සේ ලැබෙනවා දල වැටුප. ඒ දීමනා වලින් යම් යම් අඩු කිරීම කරාට පස්සේ ප්‍රධාන වශයෙන් EPF අඩු කරාට පස්සේ සහ අනිකුත් අඩු කිරීම අඩු කරාට පස්සේ ලැබෙනවා සුද්ධ වැටුප. හරි, දැන් අපි බලමු වැටුප් හා වේතනත් EPF හා ETF ගිණුම් තබන ආකාරය. මෙහිදී මෙම පූර්වයේ දැක්වෙන ආකාරයට ඔබ අනිවාර්යයෙන්ම මෙම පියවර අනුගමනය කරන්න ඕන. ඔබට ලබා දී ඇති නිබන්ධනයේ වැටුප් හා වේතනත් EPF හා ETF ගිණුම්ගත කිරීමේ ජර්නල් සටහන් ලබා දී ඇත. ඒවා හොඳින් කටපාඩම් කර ඊට පසු මෙම වීඩියෝවත් සමග සම්බන්ධ වීම මම හිතනවා වඩාත් ඵලදායක වේවි. ළමයි EPF හා ETF ගිණුම්ගත කිරීමේදී මා විසින් ලබා දෙන පියවර ඔබ ඒ ආකාරයෙන්ම පිළිපැදීමෙන් මෙම ගැළපිල්ල ඔබට ඉතාමත් පහසුවෙන් විසඳා ගන්න පුළුවන් වේ. ඒ නිසා මා ලබා දෙන මේ පියවර ඒ ආකාරයෙන්ම මතක තබා ගැනීමට පුරුදු වන්න. මුලින්ම වැටුප් හා වේතන ගැළපිල්ල අපි සිදු කිරීමේදී සිදු කළ යුතු වන්නේ දල වැටුප ගිණුම්ගත කිරීමයි. අපි අනිවාර්යයෙන්ම මුලින්ම ගිණුම්ගත කරන්නේ දල වැටුප. ඔබට මතක ඇති මම කලින් කිව්වා දල වැටුප කියලා කියන්නේ ආයතනයක සේවකයන්ගේ මූලික වැටුපට එහෙම නැත්නම් බේසික් එකට සියලුම දීමනා එකතු වුණාට පස්සේ එම සේවකයා උපයා ගන්නා ලද මුළු වැටුප.
ඒ දල වැටුප අපි මෙන්න මේ ආකාරයට වැටුප් සහ වේතන ගිණුම හර කර වැටුප් හා වේතන පාලන ගිණුම නමින් ගිණුමකට බැර කරනු ලබනවා. මෙහිදී මතක තබා ගන්න වැටුප් හා වේතන ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක්. වැටුප් හා වේතන කියන්නේ වියදම් ගිණුමක්. වැටුප් හා වේතන පාලන ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක්. මම නැවත පැහැදිලි කරනවා වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැර ඒ දල වැටුප ගිණුම් තබන ආකාරයයි. එහිදී වැටුප් හා වේතන ගිණුම කියන්නේ වියදම් ගිණුමක්. වැටුප් හා වේතන පාලන ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක්. දෙවෙනියට අපි යමු වෙනවා වැටුපෙන් කරන අඩු කිරීම. ඔබට මතකද මම ඊටදී කිව්වා සේවකයෙක්ගේ දල වැටුපෙන් යම් යම් අඩු කිරීම් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් සේවකයාගේ වැටුපෙන් EPF සඳහා යම් මුදලක් අඩු කරනවා. ඉන්පසු වැටුප් අත්තිකාරම් ලබාගෙන තියෙනවා නම් ඒ සඳහා යම් මුදලක් අඩු කරනවා. ඊට අමතරව ණය වාරික ලබාගෙන තියෙනවා නම් වෘත්තීය සමිති වැනි දේවල් වලට දායකත්වයේ ලබා දී තියෙනවා නම් ඒ සඳහා යම් යම් ගාස්තු අඩු කරනු ලබනවා. එසේ සේවකයාගේ වැටුපෙන් අඩු කරන ඕනෑම දෙයක් සේවකයාගේ වැටුප් හා වේතන පාලන ගිණුමට හර කර අදාළ අඩු කිරීමේ ගිණුමට බැර කරනවා. ඒ තමයි සරලම ආකාරය. අපි හිතමු උදාහරණයක් විදිහට සේවකයාගෙන් EPF අඩු කරනවා කියලා. EPF අඩු කරනවා නම් වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. අපි හිතමු සේවකයාගෙන් ණය කොටසක් අඩු කරනවා කියලා උගේ වැටුපෙන්. එහෙනම් වැටුප් හා වේතන පාලන ගිණුම හර සේවක ණය ගිණුම බැර. අපි හිතමු සේවකයා වැටුප් පත්තිකාරමක් ලබාගෙන ඇති නිසා ඒ වෙනුවෙන් වැටුපෙන් යම් කොටසක් අඩු කරනවා කියලා. එහෙනම් වැටුප් හා වේතන පාලන ගිණුම හර අදාළ සේවක ණය ගිණුම බැර. ඔන්න ඔය ආකාරයට වැටුප් පත්තිකාරම් ගිණුම් බැර. ඔය ආකාරයට අපි අදාළ අඩු කිරීම කරනවා. ඔබට දැන් මම හිතනවා ඒ අඩු කිරීම පැහැදිලි ඇති. තුන්වෙනි එක ශුද්ධ වැටුප අපි ගිණුම් තියන්න ඕනේ. ඔබ දන්නවා දල වැටුපෙන් යම් කොටස් අඩු කරාට පස්සේ ඉතුරු වෙන්නේ ශුද්ධ වැටුප. මේ ශුද්ධ වැටුප කියලා කියන්නේ සේවකයාට මුදලින් ගෙවන වැටුප් ප්‍රමාණය. ශුද්ධ වැටුප ගිණුම් තබන්නේ වැටුප් හා වේතන පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම් බැර. ඒට හේතුව ශුද්ධ වැටුප කියන්නේ සේවකයාට මුදලින් ගෙවිය යුතු වැටුප. ඒ අනිවාර්යයෙන් මුදලින් ගෙවනවා. ඒ නිසා වැටුප් හා වේතන පාලන ගිණුම හර කර මුදල් පාලන ගිණුමට බැරගන්නවා. ඉන්පසු ඔබට මතක ඇති දැන් මම මෙතනදිත් පැහැදිලි කරා කලිනුත් පැහැදිලි කරා EPF සඳහා සේවකයාගේ වැටුපෙනුත් යම් කොටසක් අඩු කරනවා. ඊට අමතරව සේවකයා සේවය කරන ආයතනිනුත් යම් කොටසක් දායක වෙනවා. සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම කියන කොටසේදී සේවකයා දායක වන ප්‍රමාණය අපි වැටුපෙන් අඩු කර ඒ ගිණුම්ගත කර අවසන්. දැන් අපිට ගිණුම්ගත කිරීමට තියෙන්නේ සේවකයා වෙනුවෙන් EPF සඳහා සේවයක් එහෙම නැත්නම් ආයතනය එහෙම නැත්නම් ව්‍යාපාරයේ දායක වන ප්‍රමාණය ගිණුම්ගත කිරීම පමණයි. ඔබ හොඳට මතක තබා ගන්න සේවකයාගේ වැටුපෙන් කරන අඩු කිරීම ගිණුම්ගත කිරීමේදී සේවකයා EPF සඳහා දායක වන ප්‍රමාණය අපි වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර කර අවසන්. දැන් පවතින්නේ සේවකයා වෙනුවෙන් සේවයක් එහෙම නැත්නම් ආයතනයේ දායක වන ප්‍රමාණය. එහෙම නැත්නම් අපර කියන 12ක ප්‍රමාණය අන්නේ ප්‍රමාණය ගිණුම්ගත කරන්න. එය සේවකයා සේවයා විසින් මෙන්න මේ ආකාරයට ගිණුම් තබනවා. EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ඔබ යම් ආයතනයක සේවය කරන විට ඔබ සේවය කරන ආයතනයේ ප්‍රධානියාට ඔබ වෙනුවෙන් EPF අරමුදලට ගෙවනු ලබන ප්‍රමාණය වියදමක් බැවින් EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුමට බැර කරනවා. ඊට පසු අවසාන වශයෙන් ETF සඳහා සේව්‍ය දායකත්වය. ඔබ දන්නවා ETF එහෙම නැත්නම් බාරකාර අරමුදල් සඳහා සේවකයාගේ වැටුපෙන් කිසිදු අඩු කිරීමක් කරන්නේ ඒ සඳහා දායක වන්නේ සේව්‍යා එහෙම නැත්නම් ආයතනය පමණයි. එහෙනම් සේවකයා වැඩ කරන විට කොහේ හරි ආයතනයක ඔහුගේ වැටුපෙන් ETF සඳහා කිසිදු අඩු කිරීමක් කරන්නේ නැහැ. ඒ සඳහා අඩු කරන්නේ ඔහු සේවය කරන ආයතනය පමණයි. එහෙනම් ඔහු යම් ආයතනයක සේවය කරන විට එම ආයතනයේ ඔහු වෙනුවෙන් ETF ගෙවනවා නම් ඒක එම ආයතනට වියදමක්. ඒ නිසා ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැ. ඔන්න ඔය ආකාරයට අපි වැටුප් හා වේතන ගිණුම් ගත කරනවා. ඉන්පසු අපි බලමු මෙම අපි දැන් ඉගෙනගත් දැනුමට අදාළව උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු. EPF හා ETF සම්බන්ධ සියලුම
තොරතුරු ඔබට ලබා දී අවසන්. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ උදාහරණ අංක 1. උදාහරණ අංක 1 විසඳලා බලමු. අපි ඉහතදී කතා කරපු EPF ETF දැනුම සම්බන්ධ තොරතුරු සම්බන්ධ දැනුම ඔබට ලැබිලා තියෙනවද කියලා. මෙහිදී ප්‍රථමයෙන්ම ඔබට ලබා දීලා තියෙන උදාහරණ අංක 1 ඉතාමත් සරල ගැටලුවක්. එය මෙන්න මේ ආකාරයට විසඳමු. මුලින්ම බලමු උදාහරණ අංක 1 කුමක්ද සඳහන් වෙන්නේ කියලා. ඒකේ තියෙනවා ආයතනයක සේවය කරන මුළු සේවකයන්ගේ දල වැටුප රුපියල් ලක්ෂ 5ක් බවත් එම වැටුපෙන් අර්ථ සාධක අරමුදලට සේවකයා 8%ක්ද ආයතනයේ 12%ක්ද දායක වන බවත්. ඊට අමතරව සේවක භාරකාර අරමුදලට ආයතනයේ 3%ක් දායක වන බවත් එම උදාහරණයේ සඳහන් වෙනවා. මේ ඊටමත් සරල ආකාරයේ උදාහරණයක්. ඔබට මතක ඇති මම ඉහතදී සාකච්ඡා කරනකොට කියලා දුන්නා. මෙහිදී මෙම උදාහරණය විසඳන විට යම් පියවර කිහිපයක් තියෙනවා. එහිදී පළමු පියවර දල වැටුප ගිණුම් තැබීම, වැටුප්පා වේතන ගිණුම් හර වැටුප්පා වේතන පාලන ගිණුම් බැර. දෙවැනි පියවර වැටුපෙන් කරන අඩු කිරීම ගිණුම් තැබීම, එය වැටුප්පා වේතන පාලන ගිණුම් හර අදාළ අඩු කිරීමේ ගිණුම් බැර. තුන්වෙනි පියවර ශුද්ධ වැටුප ගිණුම් තැබීම, එය වැටුප්පා වේතන පාලන හර මුදල් බැර. හතරවන පියවර මම ඔබට කිව්වා සේවකයා වෙනුවෙන් සේවයා EPF සඳහා වන දායකත්වය, එය EPF වියදම් හර ගෙවිය යුතු EPF බැර. ඉන්පසු අවසාන වශයෙන් මම කිව්වා ETF සඳහා සේවය වන දායකත්වයේ ETF වියදම් හර ගෙවිය යුතු ETF බැර කියලා. හරි. දැන් බලමු මේ උදාහරණය ඒ ආකාරයට විසඳන්න. මෙහිදී ඔබට පේනවා ගැටලුවේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා දල වැටුප. එහෙනම් අපේ පළවෙනි පියවර වන්නේ දල වැටුප ගිණුම් තැබීමයි. අපි බලමු දල වැටුප ගිණුම් තැබීමේ දිස්සටහන. වැටුප්පා වේතන ගිණුම හර ලක්ෂ 5යි. වැටුප්පා වේතන පාලන ගිණුම් බැර ලක්ෂ 5යි. වැටුප්පා වේතන පාලන බැර වෙනවා වැටුප්පා වේතන කියලා. වැටුප්පා වේතන ගිණුම් බැර වෙනවා හර වෙනවා වැටුප්පා වේතන පාලන කියලා. ඔන්න දල වැටුප ගිණුම් තැබුවා. දෙවැනි පියවර වන්නේ වැටුපෙන් කරන අඩු කිරීම. මෙම ගැටලුව බැලූ පමණින් ඔබට තේරුම් ගන්න පුළුවන් මෙම ගැටලුවට අදාළව සේවකයාගේ වැටුපෙන් අඩු කරන එකම දේ වන්නේ සේවකයා අර්ථ සාධක එහෙම නැත්නම් EPF සඳහා වන දායකත්වයේ පමණයි. වෙනත් කිසිදු ණය වාරිකයක් වැටුප් අත්තිකාරමක් මෙහි සඳහන් වන්නේ නැහැ. එම නිසා සේවකයා EPF සඳහා 8% ප්‍රමාණයක් දායක වෙනවා කියලා ගැටලුවේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් රුපියල් ලක්ෂ 5ට ඔහුගේ දල වැටුප ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5ට 8%ක් බලලා ඒ කියන්නේ රුපියල් 40000ක ප්‍රමාණයක් ඔහුගේ වැටුපෙන් අඩු කරන්න. එහෙනම් ඔහුගේ වැටුපෙන් යම් දෙයක් අඩු කරනවා නම් මම කිව්වා පහසුම දේ තමයි වැටුප්පා වේතන පාලන ගිණුම හර කර අදාළ ගිණුමට බැර කරන. එහෙනම් සේවකයාගේ වැටුපෙන් රුපියල් 40000ක් අපි අඩු කරනවා EPF සඳහා. ඒ නිසා වැටුප්පා වේතන පාලන ගිණුම හර වෙනවා ගෙවිය යුතු EPF කියලා. ඒ ගෙවිය යුතු EPF ගිණුමට බැර වෙනවා වැටුප්පා වේතන පාලන කියලා. 40000. වෙනත් කිසිදු අඩු කිරීමක් නැහැ. ඒ නිසා අපිට තුන්වෙනි පියවරට යන්න පුළුවන්. තුන්වෙනි පියවර වන්නේ ශුද්ධ වැටුප ගිණුම් තැබීමයි. මෙම ගැටලුවේ සඳහන් පරිදි සේවකයාගේ දල වැටුප ලක්ෂ 5යි. අපිට අඩු කිරීමට හැකියාව තියෙන EPF සඳහා 40000 පමණයි. එහෙනම් එම 40000 ඉවත් කළ පසු රුපියල් 460000ක ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපි සේවකයාට මුදලින් ගෙවිය යුතු වෙනවා. එම 460000 මුදල් ගිණුම බැර වෙනවා වැටුප්පා වේතන පාලන ගිණුම හර වෙනවා. මෙහිදී මුදල් ගිණුම් තැබීම අවශ්‍ය වන්නේ නැහැ. අනිකුත් ගිණුම් පමණයි අපි විභාගයේදී සකස් කරන්නේ. එහෙනම් මුදල් බැර වැටුප්පා වේතන පාලන හර. මෙහිදී වැටුප්පා වේතන පාලන ගිණුම තුලනය කර පසු එය සමාන වී යන බව ඔබට දැක ගන්න පුළුවන්. ඊට හේතුව සේවකයාගේ වැටුපෙන් අඩු කර ඉතිරි ප්‍රමාණය සේවකයාට මුදලින් ගෙවා අවසන්. ඉන්පසු හතරවන පියවර ඔබට යන්න පුළුවන් සේවකයා වෙනුවෙන් සේවය එහෙම නැත්නම් ඔහුගේ ආයතනය කරන ගෙවීම. මෙම ගැටලුවේ සඳහන් වෙනවා සේවකයා වෙනුවෙන් ආයතනයේ 12%ක් EPF සඳහා දායක වෙනවා කියලා. ඔබ යම් ආයතනයක සේවය කරන විට ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ EPF සඳහා යම් මුදලක් ගෙවනවා නම් එම ආයතනයට එය වියදමක් වෙනවා. මෙම ගැටලුවේ සඳහන් වෙනවා සේවකයා වෙනුවෙන් ආයතනයේ 12%ක ප්‍රමාණයක් EPF සඳහා ගෙවන බව. එහෙනම් දල වැටුප ලක්ෂ 5යි ඔබ ගණනය කර බලන්න 12%ක් ගණන් කළ විට ඔබට අනිවාර්යයෙන්ම රුපියල් 60000ක ප්‍රමාණයක් ඒවි. ඒ සේවකයා වෙනුවෙන් ආයතනය කරන ගෙවීමයි. එනම් සේවකයා වෙනුවෙන් ආයතනයේ 12%ක් ඒ කියන්නේ 60000ක් ගෙවන්න ඕනේ. ඒක ආයතනයට වියදමක්. ඒ EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැ. ගෙවිය යුතු EPF බැර කරනවා EPF වියදම් කියලා.
EPF වියදම් ගිණුම හර කරනවා ගෙවිය යුතු EPF කියලා. ඊට අමතරව අවසාන වශයෙන් මෙම ගැටලුවේ සඳහන් වෙනවා සේවකයා වෙනුවෙන් සේවය එහෙම නැත්නම් ආයතනයේ ETF සඳහා ගෙවන බව සිර 3ක්. ආයතනයේ ETF සඳහා සිර 3ක් ගෙවනවා නම් ඒ ආයතනයේ වියදමක් රුපියල් ලක්ෂ 5ට සිර 3ක් කියලා කියන්නේ 15000ක්. එනම් 15000 වියදමක් බැවින් ETF වියදම් ගිණුම හර 15000යි ගෙවිය යුතු ETF ගිණුම බැර 15000. ETF වියදම් හර වෙනවා ගෙවිය යුතු ETF කියලා. ගෙවිය යුතු ETF ගිණුම බැර වෙනවා ETF වියදම් කියලා. ඔන්නච්චරයි අපිට කැලපිල්ල සිදු කිරීමේදී අවශ්‍ය වන්නේ. දැන් අපි ගිණුම් ටික තුනණය කරගෙන යමු. මෙහිදී වැටුප් හා වේතන ගිණුම කියන්නේ වියදම් ගිණුමක් මම ඔබට ඉහතදී සඳහන් කළා. ඒ වියදම් ගිණුමක් බැවින් ඒ තුලණය කිරීමේදී අපි ඉස්තනට ලියන්නේ ලාභ එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශ. EPF වියදම් කියන්නේ වියදම් ගිණුමක්. එයත් වියදමක් බැවින් එහිදී ලාභ යන වචනේ ලියන්න මතක තබා ගන්න. ඒ විභාගයේදී බොහෝ දුරට සැලකිලි මත්වන අවස්ථාවක්. ගෙවිය යුතු EPF ගිණුම තුලනය කරන්න ගෙවිය යුතු EPF යනු වගකීමක්. එය මහ බැංකුවට ගෙවිය යුතු ප්‍රමාණයයි. ඔබට දැන් උදාහරණයකට අදාළව බලා ගන්න පුළුවන්. ගෙවිය යුතු EPF ගිණුමේ ශේෂය එනවා රුපියල් ලක්ෂයක්. ඒ රුපියල් ලක්ෂය එන්නේ ළමයි සේවකයාගේ වැටුපෙන් කරන 40000ක අඩු කිරීමත් සේවකයා වෙනුවෙන් ආයතනය කරන 60000ක ගෙවීමත් කියන දෙකේම එකතුව. එනම් ඔබ යම් ආයතනයක සේවය කරන විට EPF අරමුදලට ඔබ වෙනුවෙන් මාසකට රුපියල් ලක්ෂයක් යනවා. ඒ ලක්ෂය යන්නේ ඔබගේ පඩියෙන් 40000ක් කපා ගන්නවා. ඔබ වෙනුවෙන් ආයතනයේ 60000ක් දායක වෙනවා. ඒ දෙකම එකතු කර මාසකට රුපියල් ලක්ෂ බැගින් EPF අරමුදලට තැන්පත් වෙනවා. ETF වියදම් යනු වියදම් ගිණුමක්. එම නිසා එම ගිණුමත් අපි තුලනය කළ ලාභ යන සඳහන් කරනවා. ETF ගෙවිය යුතු ETF ගිණුම වගකීම් ගිණුමක්. එය ශේෂයේ භාගී ලෙස තුලනය කරනවා. ETF සඳහා දායක වෙන්නේ ඔබ සේවය කරන ආයතනය පමණයි. ඒ සඳහා ඔබගේ දායකත්වයක් නැහැ. ඔන්න ආකාරයට පළවෙනි ගැළපිල්ල සරලව අපිට කරන්න පුළුවන්. අපි බලමු දෙවෙනි ගැළපිල්ල. ඒකේ යම් වෙනසක් මීට වඩා දැකිය හැකි. ඔබට මේ ගැළපිල්ල හරි ආකාරයට පුරුදු වූ පසු දෙවෙනි ගැළපිල්ලට යමු. හරි. උදාහරණ අංක 2 බලමු. එහි සඳහන් වෙනවා ආයතනයක සේවකයන්ගේ දල වැටුප රුපියල් ලක්ෂ 6ක් වන අතර පහත ආකාරයට සේවකයා සහ සේවය අර්ථසාධක අරමුදලට දායක වේ. මේ සඳහන් වෙනවා සේවකයාගේ දල වැටුප රුපියල් ලක්ෂ 6ක් කියලා. එක් කියනවා සේවකයා දල වැටුප මත 10%ක්ද සේවයා දල වැටුප මත 15%ක්ද අර්ථසාධක වලට දායක වෙනවා. එනම් මෙම ආයතනයේ සේවකයාගේ පඩියෙන් ඔහුගේ කොටස ලෙස 10%ක් EPF සඳහා කපා ගන්නවා. ආයතනයේ 15%ක් දායක වෙනවා. සේවක බාරකාර අරමුදල ඒ කියන්නේ ETF සඳහා ආයතනයේ 3%ක් වෙනම දායක වෙනවා. ඊට අමතරව තවද සේවකයා විසින් ලබාගත් ණය සඳහා වැටුපෙන් රුපියල් 30000ක් අඩු කළ යුතුය. ශුද්ධ වැටුප නියමිත පරිදි ගෙවා ඇත. ඔන්න ආකාරයට සඳහන් වෙනවා. මෙම ගැටලුවෙත් අපෙන් ජර්නල් සටහන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගිණුම් ටික පෙන්වන්න කියලා කියනවා. මම මෙහිදී ගිණුම් පෙන්නනවා. ඔබට ජර්නල් සටහන් පාසුවෙන් ගිණුම් ගත කරගන්න පුළුවන්. ඔබ නැවතත් අර මම කලින් උදාහරණයේදී සහ ඊටත් පෙර පුන නැවත කියපු විදිහට ඔබ මේ පියවරම අනුගමනය කිරීමට පුරුදු වන්න. ඒ ඔබට පහසුවක් වේවි. උසස් පෙළ ගිණුම් කරන්න හදාන්න විට සමාගම් ගිණුම් වලදී පවා මෙම ගැටලුව හරියට විසඳන්න. ප්‍රථමයෙන්ම ඔබ මුලින්ම ගිණුම් තියන්න ඕනේ දල වැටුප. අපි එද්දී කිව්වා විදිහට මුලින්ම අපි දල වැටුප ගිණුම් තියනවා. මෙම ගැටලුවේ පැහැදිලිව සඳහන් වෙනවා දල වැටුප රුපියල් ලක්ෂ 6ක් වගේ. එහෙනම් වැටුප් හා වේතන ගිණුම හර ලක්ෂ 6යි. වැටුප් හා වේතන පාලන ගිණුම් බැර ලක්ෂ 6යි. ඔන්න දල වැටුප ගිණුම් ගත කර අවසන්. දෙවන පියවර වන්නේ වැටුපෙන් කරන අඩු කිරීම. මෙම ගැටලුවේ ඔබට අඩු කිරීම දෙකක් දැක ගන්න පුළුවන්. පළමුවෙන් තමයි සේවකයාගෙන් EPF සඳහා යම් දායකත්වයක් අඩු කරගන්නවා. ඔබ දන්නවා EPF සඳහා සේවකයාගේ පඩියෙන් අනිවාර්යයෙන්ම කොටසක් කපා ගන්නවා. මෙම ගානේ කියනවා සේවකයාගේ දල වැටුපෙන් EPF වලට 10%ක ප්‍රමාණයක් අඩු කරගන්න කියලා. එහෙනම් ලක්ෂ 6ට 10%ක් කියන්නේ 60000ක ප්‍රමාණයක්. එය සේවකයාගේ වැටුපෙන් අඩු කරගත යුතුයි. අඩු කරන ඕනම දෙයක් මම ඉහතදී කිව්වා වැටුප් හා වේතන පාලන ගිණුමට හර කර අදාළ ගිණුමට බැර කරා.
එහෙනම් 10%ක් කියන්නේ 60,000යි 60,000 පාලන ගිණුම හර කරනවා ඒ EPF සඳහා නිසා ගෙවි යුතු EPF කියලා ගිණුමකට බැර කරනවා. ගෙවි යුතු EPF ගිණුම බැර වෙනවා 60,000 වැටුප්පා වේතන පාලන කියලා. ඊට අමතරව මෙම ගැටලුවේදී සඳහන් වන විදිහට ඔබට තවත් සේවකයාගෙන් ණය සඳහා රුපියල් 30000ක ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ණය සඳහා 30000ක් අඩු කරනවා නම් වැටුප්පා වේතන පාලන ගිණුම හර වෙනවා සේවක ණය කියලා. එය සේවක ණය කියන ගිණුමකට බැර වෙනවා. වැටුප්පා වේතන පාලන ගැටලුවේ සඳහන් වෙන්නේ මෙම අඩු කිරීම දෙක පමණයි. එහෙනම් දල වැටුප ලක්ෂ 6යි. ඒකෙන් අපිට අඩු කරන්න පුළුවන් EPF වලට 60,000. ඊට අමතරව තවත් සේවක ණය වෙනුවෙන් 30000ක් අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු අඩු කිරීම 90000යි. ලක්ෂ 6න් 90000ක් අඩු කළ පසු සේවකයාට අපි ගෙවිය යුතුයි 5,10,000ක ප්‍රමාණයක්. එහෙනම් ශුද්ධ වැටුප 5,10,000යි. අපිට පුළුවන් ඒක මුදල් බැර වැටුප්පා වේතන පාලන ගිණුම හර කරන්න. මුදල්ද සටහන. දැන් ඔබට පේනවා වැටුප්පා වේතන පාලන ගිණුම සමාන වී යනවා. ලක්ෂ 6ට. ඊට අමතරව දැන් අපි බලමු සේවකයා වෙනුවෙන් සේවය කරන දායකත්වය. මෙම ගැටලුවේ සඳහන් වෙනවා සේවකයා වෙනුවෙන් සේවය එහෙම නැත්නම් ආයතනයේ EPF සඳහා 15%ක් ගෙවිය යුතු බව. දල වැටුප ලක්ෂ 6යි ඉන් 15%ක්. ලක්ෂ 6ට 15%ක් ඔබ ගණනය කර බලන්න රුපියල් 90000ක ප්‍රමාණයක් එනවා. එහෙනම් රුපියල් 90000ක් ඔබ වෙනුවෙන් ඔබේ ආයතනයේ ගෙවිය යුතු නම් ඒ ආයතනයේ වියදමක්. එහෙනම් EPF වියදම් ගිණුම හර 90000ක් ගෙවිය යුතු EPF ලෙස ගෙවිය යුතු EPF ගිණුම බැර 90000ක් EPF වියදම් ලෙස. ඊට අමතරව මෙම ගැටලුවේ සඳහන් වෙනවා සේවකයා වෙනුවෙන් සේවයා ETF සඳහා 3%ක් ගෙවිය යුතු බව. ලක්ෂ 6ට 3%ක්. ඒ කියන්නේ රුපියල් 18000ක ප්‍රමාණයක් ගෙවිය යුතුයි. එහෙනම් මේ 18000 ආයතනයේ වියදමක් බැවින් ETF වියදම් ගිණුම හර 18000යි ගෙවිය යුතු ETF ගිණුම බැර 18000යි. දැන් ගිණුම් ගත කිරීම අවසන්. දැන් ඔබට පුළුවන් පහසුවෙන් මේ ගිණුම් ටික තුලනය කරගන්න. මම නැවතත් කියනවා වැටුප්පා වේතන කියන වියදම් ගිණුම. ඒ තුලනය කිරීමේදී අපි සඳහන් කරන්නේ ලාභයන් ලක්ෂ 6යි. EPF වියදම් ගිණුම කියන්නේ වියදම් ගිණුමක්. එම ගිණුම තුලනය කිරීමේදී සඳහන් කරන්නේ ලාභයන්යි. සේවක ණය ගිණුම ඔබ තුලනය කළත් ගැටලුවක් වන්නේ නැහැ. තුලනය නොකළත් ගැටලුවක් වන්නේ නැහැ. ඒක අපි එහෙම තබා ගනිමු. ගෙවිය යුතු EPF ගිණුම තුලනය කරන්න 1,50,000ක ශේෂයක් එනවා. ඒ කියන්නේ මහ බැංකුවට අපි 1,50,000ක මුදලක් ගෙවිය යුතුයි. එහෙනම් ඔබට පැහැදිලිව පේනවා සේවක අර්ථ සාධක සඳහා මෙම ආයතනයේ 1,50,000ක මුදලක් මහ බැංකුවට ගෙවිය යුතුයි. හැබැයි මේ මුදල ගෙවිය යුතු වන්නේ සේවකයාගෙන් අඩු කරගත් 60,000ක් සහ ආයතනයේ විසින් ගෙවන ලද 90,000 කියන දෙකම එකතු කර. මෙම 1,50,000ම සේවකයා විසින් ගෙවනු ලබන්නේත් නැහැ. 1,50,000ම ආයතනය ගෙවන්නේත් නැහැ. ඒක ගෙවන්නේ කොටසක් සේවකයා සහ කොටස ආයතනය. ඊළඟ වැදගත් දේ වන්නේ මෙම ගෙවන 1,50,000ක මුදලින් EPF වියදම ලෙස අපි හඳුනාගන්නේ ආයතනයේ ගෙවන කොටස පමණයි. එහෙනම් අර EPF වියදම් ගිණුම් බලන්න ඔබගේ EPF වියදම් ගිණුමේ තියෙන්නේ 90,000 පමණයි. එහෙනම් EPF වියදම වෙන්නේ 90,000. මහ බැංකුවට ගෙවනවා 1,50,000ක්. නමුත් 1,50,000ක් ගෙවුවට ළමයි 60,000ක් අපි ගන්නේ සේවකයාගේ වැටුපෙන් අඩු කරගෙන. එම නිසා ආයතනයට වියදම් වෙන්නේ ආයතනයේ ගෙවන අමතර 90,000 පමණයි. ඒ හොඳට මතක තබා ගන්න. ETF වියදම් ගිණුම තුලනය කරන්න, එයත් ලාභ ලෙස සඳහන් කරන්න. ඉන්පසු ගෙවිය යුතු ETF ගිණුම තුලනය කරන්න. එම ගෙවිය යුතු ETF ගිණුම තුලනය කර එය ශේෂ්‍ය භාගයේ ලබා ගන්න. ඔන්න ආකාරයට පහසුවෙන් දෙවෙනි ගැළපිල්ලද අවසන් කරන්න පුළුවන්. දැන් අපි යමු වෙනවා තරමක් අමාරු ගැළපිල්ලක් සඳහා. උදාහරණ අංක 3 තියෙනවා ටිකක් සංකීර්ණ EPF ETF සම්බන්ධ ගැළපිල්ලක්. අපි නම් උදාහරණ 3 බලමු මොකද්ද තියෙන්නේ කියලා. දැන් අපි බලමු උදාහරණ අංක 3.
උදාහරණයක් 3 දක්වනවා MC ආයතනයේ සේවකයන්ගේ ශුද්ධ වැටුප රුපියල් 3,60,000කි. EPF සඳහා සේවකයා විසින් දල වැටුපෙන් 10%ක්ද සේවකයා විසින් 15%ක්ද දායක වේ. ETF සඳහා දායකත්වයේ 5%කි. සේවක වැටුපෙන් වෙනත් කිසිදු අඩු කිරීමක් සිදු කර නොමැත. ඒ ඉතා හොඳින් මතක තබා ගන්න. මෙම ගැටලුවේ කියනවා සේවක වැටුපෙන් වෙනත් කිසිදු අඩු කිරීමක් නැහැ. ඒ කියන්නේ බැංකු ණය, ණය වාරික, වැටුප් පත්තිකාරම් එවැනි දේ සඳහා සේවක වැටුපෙන් කිසිම අඩු කිරීමක් කරලා නැහැ. එහෙනම් සේවක වැටුපෙන් අඩු කර ඇත්තේ එකම එක දෙයක් පමණයි. ඒ ඔබට තේරෙන්න ඕනේ ඒ සේවකයා විසින් EPF සඳහා දායක වන ප්‍රමාණය පමණයි. සේවකයා විසින් EPF සඳහා මෙම ගානේ දායක වෙනවා 10%ක්. එහෙනම් මෙම වැටුපෙන් සේවකයාගේ අපිට අඩු කරන්න පුළුවන් ඔහු EPF සඳහා ගෙවිය යුතු 10%ක ප්‍රමාණය පමණයි. වෙනත් කිසිදු අඩු කිරීමක් නැති බව ගැටලුවේ පැහැදිලිව සඳහන් වෙනවා. ඉහත ආකාරයට අපෙන් ඉල්ලනවා වැටුප් හා වේතන සම්බන්ධ ජර්නල් සටහන් සහ ගිණුම් පෙන්වන්න කියලා. මෙහිදීද අර පියවර ඉහතමා සඳහන් කළ ආකාරයට ඒ විදිහටම අපි කරමු. මුලින්ම දල වැටුප, ඊළඟට වැටුපෙන් කරන අඩු කිරීම, ඊළඟට ශුද්ධ වැටුප, ඊළඟට සේවකයා වෙනුවෙන් සේවයා විසින් EPF සඳහා ගෙවීම, ඊළඟට සේවයා විසින් ETF සඳහා ගෙවීම. ඔය ආකාරයට. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා දල වැටුප. නමුත් ඔබට පැහැදිලිව පේනවා ගානේ ලබා දී ඇත්තේ දල වැටුප නෙවෙයි ශුද්ධ වැටුප. දල වැටුප නොමැති නිසා මෙම ගැටලුවේ ශුද්ධ වැටුප සඳහන් කළ යුතු බව ළමුන්ට තීරණය කරන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම දල වැටුපම සඳහන් කළ යුතුයි. ගැටලුවේ දල වැටුප නොමැති නම් ලබා දී ඇත්තේ ශුද්ධ වැටුප නම් එය දල වැටුප බවට පත් කර ගැනීම ඔබේ වගකීමක්. ශුද්ධ වැටුප ලබා දී ඇති විට ශුද්ධ වැටුප ගිණුම් ගත කරන්න අපිට කිසිසේත්ම බෑ. එය අනිවාර්යයෙන්ම දල වැටුප බවට පත් කරගන්න ඕන. මෙම ගානේ කියනවා ළමයි ශුද්ධ වැටුප 3,60,000ක් කියලා. ඒ වගේම ගානේ පැහැදිලිවම කිව්වා සේවකයාගේ වැටුපෙන් අඩු කරලා තියෙන්නේ එකම එක දෙයයි ඒ සේවකයා EPF සඳහා දායක වන ප්‍රමාණය පමණයි. EPF සඳහා මෙම ගානේ දායක වෙනවා සේවකයා විසින් 10%ක ප්‍රමාණයක්. එහෙනම් මේ ශුද්ධ වැටුප ලැබී ඇත්තේ දල වැටුපෙන් 10%ක් අඩු වී මෙන් පසුවයි. එහෙනම් දල වැටුප අපි හිතමු රුපියල් 100ක් කියලා. 100ක් නම් ඉන් 10ක් අඩු කරාම 90ක් තමයි ශුද්ධ වැටුප. ගානේ පැහැදිලිව කිව්වා මේ ශුද්ධ වැටුප ඇවිල්ලා තියෙන්නේ EPF සඳහා 10%ක් අඩු කිරීමෙන් පසු. මේ 10%ක් අඩු කිරීමෙන් පසු ලැබෙන කොටස නිසා අපි මේ බෙදිය යුතු වන්නේ 90න්. 90න් බෙදලා 100න් වැඩි කරනවා. එවිට අපිට පැහැදිලිවම ගන්න පුළුවන් ලක්ෂ 4ක්. එහෙනම් දල වැටුප ලක්ෂ 4ක්. හරිනේ. දල වැටුප ලක්ෂ 4යි නම් ඒකෙන් 10%ක් 40000ක් එනවා. ඒ 40000 අඩු කරාම තමයි 3,60,000. එහෙනම් ගානේ අපි හොයාගත්තා දල වැටුප ලක්ෂ 4ක් කියලා. දල වැටුප ලක්ෂ 4යි නම් ඒක අපි ගිණුම් තබනවා වැටුප් හා වේතන ගිණුම හර වැටුප් හා වේතන පාලන ගිණුම බැල. එහෙනම් මතක තබා ගන්න වැටුපෙන් 10%ක් අඩු කරලා තියෙනවා නම් 90ෙන් බෙදලා 100 වැඩි කරනවා. වැටුපෙන් 8ක් අඩු කරලා තියෙනවා නම් 100ට 8ක් අඩු කරලා තියෙනවා නම් 100ෙන් 8ක් ගියාම එන්නේ 92ක්. එහෙනම් 92ෙන් බෙදලා 100ෙන් වැඩි කළ යුතුයි. අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු සේවකයා විසින් වැටුපෙන් 100ට 5ක් ගෙවනවා කියලා. සේවකයාගේ වැටුපෙන් 5ක් අඩු කරනවා නම් 100ෙන් 5ක් කියන 95ක්. එහෙනම් 95ෙන් බෙදලා 100ෙන් වැඩි කරාම අපිට දල වැටුප ගන්න පුළුවන්. මේ උදාහරණයේ සේවකයාගේ වැටුපෙන් 10ක් අඩු කරන හින්දා ඒ 10 අයින් කරාම 90ෙන් බෙදලා අපි 100ෙන් වැඩි කරා. එහෙම තමයි දල වැටුප හොයාගන්නේ. ඒ වැටුප් පා වේතන හර වැටුප් පා වේතන පාලන බැල. ඊළඟට වැටුපෙන් අඩු කරන EPF ප්‍රමාණය 40000යි. 100,000 කියන 40000යි. ඒක වැටුප් පා වේතන ගිණුම හර පාලන ගිණුම හර කරනවා. ගෙවී යුතු EPF ඒ ගෙවී යුතු EPF ගිණුමට බැර කරනවා 40000ක්. වැටුප් පා වේතන පාලන. ඉන්පසු මෙම ගැටලුවේ සඳහන් වෙන ආකාරයට වෙනත් අඩු කිරීමක් නැහැ. එම නිසා අපිට යන්න පුළුවන් ශුද්ධ වැටුපට ලක්ෂ 4න් 40000ක් ගියාම 3,60,000යි. ඒක මුදල් බැර වැටුප් පා වේතන පාලන හර.
වැටුප්පා වේතන පාලන ගිණුම පහත ආකාරයට සමාන වී යනවා. ඉන්පසු සේවකයා වෙනුවෙන් ආයතනයේ EPF වලට සිර 15ක් ගෙවනවා. ලක්ෂ 4කට සිර 15ක් බලන්න 60000ක ප්‍රමාණයක් එනවා. ඒ ආයතනයේ වියදමක්. එම නිසා EPF වියදම් ගිණුම හර කර ගෙවිය යුතු EPF ගිණුමට බැර කරනවා. EPF වියදම් ලෙසින් අවසාන වශයෙන් සේවකයා වෙනුවෙන් ආයතනය ETF වලට 5ක් ගෙවන බව කාර්යය සඳහන් වෙනවා. 5ක් ලක්ෂ 4ට 5ක් කියන්නේ 20000ක්. ඒ ආයතන වියදමක්. එම නිසා ETF වියදම් ගිණුම හර කර ගෙවිය යුතු ETF ගිණුමට බැර කරනවා. ඔබට පහත කලින් මම පහත ආකාරයට කියලා දුන්න විදිහටම ඔබට මේකෙත් බලා ගන්න පුළුවන්. ගෙවිය යුතු EPF ගිණුමේ සඳහන් වෙනවා තුලනය කරාම රුපියල් ලක්ෂයක මුදලක්. එම ලක්ෂය ලැබෙන්නේ ළමයි සේවකයාගේ වැටුපෙන් 6000ක් අඩු කරනවා. ඊට අමතරව ආයතනයේ 60000ක් ගෙවනවා. එහෙනම් ලක්ෂයක මුදලක් මහ බැංකුවට ආයතනයේ ගෙවිය යුතුයි. හැබැයි ලක්ෂය ගෙවන්නේ ආයතනයේ සම්පූර්ණ දායකත්වයෙන් නෙවෙයි සේවකයාගෙන් අඩු කර ගන්නා 40000ක් සහ ආයතනයේ අමතර වශයෙන් දායක වන 60000ක් විදියට. එහෙනම් ආයතනයේ සත්‍ය වශයෙන්ම වියදම වෙන්නේ ආයතනයේ දායක වන 60000ක වියදම පමණයි. එම නිසා වියදම් ගිණුමේ EPF වියදම් ගිණුමේ සඳහන් වන්නේ 60000ක් පමණයි. ඔන්න ඔය ආකාරයට ඔබට මෙම ගැටලු පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඔබ සෑම විටම මතක තබා ගත යුත්තේ මා ඉහතදී සඳහන් කරන ජර්නල් සටහන් තැබීමේ පියවර ටික පමණයි. අපි ඉදිරි වීඩියෝ මාලාවකින් නැවත හමු. ස්තුතියි.